Hello children. Grade 6 pupils book එකේ අපි unit 2 එකේ කතා කරා. අද දවසේ කතා කරන්න යන්නේ unit 3 එකේ activities ටික කොහොමද ඒවා තේරුම් අරගෙන reading ටික practice කරලා ඒකේ තියෙන activities ටික කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් අද බලාපොරොත්තු වෙන්නේ. කලින් වීඩියෝ එකේ වගේම මේකේ readings ටික අපි එකතු වෙලා practice කරනවා. මම ඔයාලට බලා ගන්න තියෙන words pronounce කරනවා. ඔයාලා ඊට පස්සේ වීඩියෝ එක pause කරලා නවත්තලා ටිකකට ඔයාලට reading කරන්න පුළුවන්. එහෙනම් පොතත් අරගෙන ready වෙන්න. අපි පළවෙනි කොටසේ ඉඳලා පටන් ගමු. unit 3 topic එක තමයි where's everything. එහෙනම් reading එක පටන් ගන්න. Okay. A tourist from Sweden wants to go to the National Museum. Okay. සිද්ධිය මොකක්ද කියන එක අවස්ථාව අපට පැහැදිලි කරලා දීලා තිනවා. ඊට පස්සේ බලමු ඩයලොග් එකේ මොනවද අහලා තියෙන්නේ. A tourist from Sweden. Sweden ඉඳලා ආපු සංචාරකයෙක් කුට අවශ්‍යයිලු wants to go යන්න අවශ්‍යයිලු කොහටද National Museum ජාතික කෞතුකාගාරය. Tourist ඔයාලට කියවන්න පුළුවන්. මම කියවනවත් එක්ක එහෙම නැත්නම් මම කියවලා උනාට පස්සේ ඔයාලට මුලින් ඉඳලා ආය කියවන්න පුළුවන්. Excuse me. Where is the National Museum? Sandaru. It's in the main street. Tourist. How can I go to the main street? Sandaru. Go along this road and turn left. It's the main street. Tourist. All right. Sandaru. There is a park on your right. Next to the park is the museum. It is between the park and the art gallery. You can find it easily. Thank you very much. You are welcome. Enjoy your visit. මේක ගොඩාක් අමාරු වචන එහෙම නැති හින්දා අපි මීනින්ග් එක මෙතන කතා කරන්නේ. ඔයාලා රීඩින්ග් ටික හොඳට සද්ද ඇහෙන්න හඬ නගලා මේ ඩයලොග් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊට පස්සේ activity 1 එකේ තියෙනවා read the role play and put a tick or a cross. බලමු කියලා තියෙන්නේ මොනවද? හරියට අපි ටික් එකක් දානවා වැරදියට cross කරනවා. There are two characters in the dialogue. So this is a dialogue. දෙන්නෙක් අතර සංවාදයක් යන්නේ. characters කවුද අපිට හම්බුනේ? චරිත tourist හම්බුණා, සඳරු හම්බුණා, අපිට දෙන්නෙක් හම්බුණා. ඒතකොට there are කියන්නේ ඉන්නවා කියන එකනේ. there are කියන වචනේ තේරුම ඒ වචන දෙක එකතු වුණාම ඉන්නවා තියෙනවා. ඒතර ඉන්නවලු කවුද? two characters චරිත දෙකක් තියෙනවලු in this dialogue මේ dialogue එකේ. true නම් වලට ටික් කරන්න පුළුවන්. Number 2. The tourist wants to go to the art gallery. මේ tourist අවශ්‍ය වෙලා තියෙන්නේ art gallery එකට යන්නද? මෙතන අපිට හම්බෙනවා මෙයා මොනවා කියලාද කියන්නේ? wants to go to the National Museum කියලා තියෙනවා. එහෙනම් the tourist wants to go to the art gallery කියන එක ටික් එකක්ද දාන්න ඕනේ ක්‍රොස් එකක්ද දාන්න ඕනේ කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ උඩ තියෙන කොටස කියවපුවා. ඕකේ? ඒක අමාරු නැහැ. තාම පහසුවෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. Number 3. They are in the main street now. එතකොට එයාලා ඉන්නේ ප්‍රධාන වීදියේ කියලා කියන බලමු කොහෙද ඉන්නේ කියලා. main street. එතකොට මෙයාලා ඉන්නේ කොහෙද? main street එකේද? දැන් කියලා නේ තියෙන්නේ. now කියන්නේ දැන් ඉන්නේ main street එකේද?
එතකොට මෙයා මේන් ස්ට්‍රීට් එකේ ඉන්නවා නම් how can I go to the main street කියලා ටුවරිස්ට් අහන්න විදිහක් නැහැ නේද? මං කොහොමද යන්නේ කියලා අහන්න බෑනේ. එතකොට මේන් ස්ට්‍රීට් එකේ මොකද්ද තියෙන්නේ? නැෂනල් මියුසියම් එක. එහෙනම් මෙයාලා ඉන්නේ මේන් ස්ට්‍රීට් එකේ නෙමෙයි. එහෙනම් අපිට ටික් කරන්න බෑ. Number 4. The park is in the main street. park එකක් තියෙන්නේ කොහෙද කියලා කිව්වේ? There is a park on your right. එතකොට මෙතනදී කියනවා ඊට කලින් තියෙන එකේදී go along this road මේ පාර දිගේම යන්නලු ඊට පස්සේ turn left වමට හැරෙන්නලු it's the main street. එතකොට හැරුණාම main street එකේලු හොඳයි කිව්වට පස්සේ ඊට පස්සේ කියනවා park එකක් තියෙනවලු දකුණු පැත්තේ. එහෙනම් park එක තියෙන්නේ කොහෙද? main street එකට ගියාට පස්සේ තමයි යාට park එක හම්බෙන්නේ දකුණු පැත්තේ. There is a park on your right. ඒ කියන්නේ main street එකට ගියාට පස්සේ. එහෙනම් මේකට මොකක්ද දෙන්නේ කියලා ඔයාලට ලේසියෙන් හිතා ගන්න පුළුවන්ද? Sanduru knows how to go to the museum. Okay. Sanduru මේක දන්න හින්දානේ මෙයාට directions දෙන්නේ නේද? කෙලින්ම ගියන්න වමට හැරෙන්න ඊට පස්සේ park එකක් තියෙනවා. ඔයාගේ දකුණු පැත්තේ ඊට පස්සේ park එකට එහා පැත්තේ තියෙනවා museum එක. ඒක තියෙන්නේ park එකයි art gallery එකයි අතර මැද. මේ විදිහට directions දෙන්නේ සඳුරු museum එකට යන විදිහ දන්න හින්දා. ඒතර සඳුරු knows සඳුරු දන්නවලු how to go to the museum එකට යන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයාට ටික් එකක්ද cross එකක්ද දාන්නේ කියලා පැහැදිලි. ඊට පස්සේ එනවා activity 2 එක අපි කරන්න යන්නේ activity 3 එක බලමු. okay pair work එකක් තියෙන්නේ. එනකොට බලමු අපි කොහොමද ඒක කරන්නේ. Make a list of things in the classroom. Use the following sentence pattern. Okay? මේ pattern එක use කරන්නේ කොහොමද සහ මේ වචන ටික භාවිතා කරන්නේ මේ picture එකත් එක්ක ඔයාලට පැහැදිලි කරලා ගමු. කොහොමද අපි මේ activity එක කරන්නේ කියලා. The record book. The record book. තොර record book එක. is කියන්නේ තියනවා කියන එකනේ. is කියන එකේ තේරුම තියෙනවා. තියෙන තැන තමයි on the teacher's table. teacher ගේ table එක උඩ මත. There is a calendar on the wall. On the wall කියන්නේ බිත්තියේ. මොකද්ද තියෙන්නේ? There is කියන්නේ තියෙනවා තියෙන දේ තමයි calendar. එහෙනම් there is a calendar on the wall. ඊළඟ එක there are some flowers in the vase. මල් ටිකක් තියනවලු මල් වාසකේ. අපි මල් බඳුනේ. ඔය විදියට ඔයාට දැන් මේ දවස්වල ඉන්නේ ගෙදරනේ. එතකොට ඔයා ගෙදර ඉන්නේ living room එකේද, kitchen එකේද, නැත්නම් dining room එකේද කියන එක බලලා තියෙන දේවල් ටිකක් ඔයාට බලලා කියන්න පුළුවන්. මම example එකක් කියන්න මේ විදියට. හිතන්නකෝ ඔයාලගේ TV එකේ තියෙන living room එකේ කියන. එතකොට කියන්න පුළුවන් the TV කියන්නේ the TV is කියන්නේ තියෙනවනේ. එතකොට the TV is කියන්නේ TV එක තියෙනවා. The TV is තියෙන තැන තමයි අපි ඊට පස්සේ දාන්නේ in the living room. එනතන් සමහරවිට අපේ living room එක ඔයාලා use කරන computer එකක් තියෙනවා. එතකොට මේ දෙවෙනි රටාවෙන් කියන්න පුළුවන් there is a computer. There is a computer කියන්නේ පරිගණකයක් තියෙනවා. කොතනද තියෙන්නේ? Next to the TV කියන්න පුළුවන්. TV එකේ හැබැයි TV එක ළඟ. Okay? ඔය විදියට ඔයාලගේ living room එකේ හරි kitchen එකේ මෙහෙම ගත්තොත් there is a fridge, refrigerator. There is a fridge in the kitchen. එතකොට කුස්සියේ සීතකරණයක් තියෙනවා. ඔය විදියට ඔයාලට ගෙදර තියෙන දේවල් කොහෙද තියෙන්නේ කියන එක බලලා කියලා මේ activity 3 එක කරන්න පුළුවන්. එතකොට ඒකේ ඉතුරු ටික ඔයාලට එතකොට ලියන්න උත්සාහ කරන්න පතක් අරගෙන ඉස්සෙල්ලා කියලා practice කරලා ඊට පස්සේ ලියන්න. 3.1 Where is the red ball? අපි බලමු මෙතන පාඩමේදී
විශේෂ දෙයක් අපිට උගන්වන්න බලනවා. මම මේ ටික කියවලා ඉවර කරලා ඔයාලට මේ පාඩම පොඩ්ඩක් වෙනම විස්තර කරලා දෙන්නම් නෝට් එකකුත් එක්ක. where කියන්නේ කොහෙද කියන එකනේ. is කියන්නේ තියෙනවා. මොකද්ද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? the red ball. රතු පාට බෝලය කොහෙද තියෙන්නේ? පින්තූර දිහා බලපුවහම අපි දන්නවා මේක උඩ තියෙන්නේ, මේක ඇතුලේ තියෙන්නේ, මේක ළඟ තියෙන්නේ, මේක දෙකක් අතරමැද තියෙන්නේ. එහෙනම් මේ පික්චර් එකට අදාළව මේ වචන ටිකේ තේරුම මේ දීලා තියෙන්නේ. පින්තූරයෙන් පෙන්වන්නේ මේ බෝලේ තියෙන තැන තමයි මේ වචනෙන් අඟවලා තියෙන්නේ. මේ වචන වලට අපි කියනවා prepositions කියලා. මම ඊළඟට ඒ කාරණේ පැහැදිලි කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් මම මේ වචන ටික විතරක් තේරුම කියලා මෙහෙම කියනවා. on කියන්නේ මත කියන එක. උඩ. උඩ හෝ මත කියන එක. දැන් උඩ එකේ අපිට හම්බුණා මතකද on the wall කියලා. wall කියන්නේ බිත්තියනේ. බිත්තියේ උඩක් කියන එකක් අපි දැන් එහෙම ගන්න අමාරුයිනේ. බිත්තියේ කියන එකේ මත තමයි අපිට බලා ගන්න පුළුවන්. බිත්තියේ මොනවද තියෙන්නේ? clock එකක් තියෙනවා, calendar එකක් තියෙනවා. ওই විදිහට pictures එල්ලලා තියෙනවා. එහෙනම් on the wall කියන්නේ බිත්තියේ. තාපය කියන එකටත් අපි wall කියන එක පාවිච්චි කරනවා. ඒතර තාපයක් වගේ නම් උඩ කියන එක ගන්න පුළුවන්. එහෙනම් on කියන්නේ උඩ හෝ මත. in හෝ inside කියන්නේ ඇතුළත කියන අදහස. near කියනවා ළඟ. between එන හැම අවස්ථාවකම මතක තියාගන්න දෙකක් තියෙන්න ඕනේ. දෙකක් අතර මැදදී තමයි අපි between පාවිච්චි කරන්නේ. Answer the following questions. Okay? මේ ටික කොහොම තේරුම් අරගෙන 3.2 වල ඔයා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්ද බලන්න. What is on the table? අපි මෙහෙම හිතමුකෝ ගෙදර ටේබල් එකක් තියෙනවා කියලා. එහෙනම් මේ ප්‍රශ්නයට අදාළව ඔයාට උත්තර දෙන්න පුළුවන්. මම මෙහෙම ප්‍රශ්නයක්. What is on the table? What කියන්නේ මොනවද? Is කියන්නේ තියෙන්නේ. On the table නම් ටේබල් එක මත, මේසය මත, මේසය උඩ මොනවද තියෙන්නේ? ඒතර ආන්සර් එක කොහොමද කියන්නේ? අපි කියමුකෝ මේසය උඩ තියෙන්නේ කම්පියුටර් එකක් කියලා. එතකොට my computer එහෙම නැත්නම් the computer is on the table. එතකොට what කියන වචනේ වෙනුවට ඒ වචනේ අපිට දාලා the computer is on the table. එහෙම ඊටු ටික කියන්න පුළුවන් මේක අයින් වෙනවා එතකොට. What is on the cupboard? cupboard එක උඩ මොනවද තියෙන්නේ? අපි කියමුකෝ පෙට්ටියක් තියෙනවා කියලා. There is a box on the cupboard. එහෙම නැත්නම් ඔයාට මෙතන තියෙන දේ මුලට දාලා අර there is කියන රටාව නැතුව my books නැත්නම් my bag is on the cupboard. ඒ විදිහට කියන්න පුළුවන්. in කියන්නේ තුල කියන අදහස. what is කියන්නේ මොනවද තියෙන්නේ? in your bag නම් ඔයාගේ බෑග් එකේ මොනවද තියෙන්නේ? එක දෙයක් තියෙනවා නම් තමයි අපි is දාලා උත්තර දෙන්නේ. ගොඩක් දේවල් තියෙනවා නම් ආ දාලා උත්තර දෙන්න පුළුවන්. අය මෙහෙම කියමු. What is in your bag? මොනවද ඔයාගේ බෑග් එකේ තියෙන්නේ? what කියන තැනට my books කියන එක ගත්තොත් what කියන වචනේ වෙනුවට my books කියන වචනේ දැම්මා. my books බහුවචන හින්දා plural හින්දා අපි is එක වෙනුවට ආ දාලා my books are in my bag. එතකොට ඔයාගේ කියලා උත්තර දෙන්න බෑනේ. අපි මගේ කියලානේ උත්තරය දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ බෑග් එකේ මොනවද තියෙනවා කියලා අහුවොත් අපි ඔයාගේ බෑග් එකේ තියෙන පොත් කියන්නේ නෑනේ. මගේ බෑග් එකේ තියෙනවා කියලා කියන්නේ. එහෙම වුණාම what is in your bag? ඒකට අපි උත්තර දෙනවා my books are in my bag. What is in the classroom? What is කියන්නේ මොනවද තියෙන්නේ in the classroom? පන්ති කාමරේ. අපි පන්ති කාමරයේ තියෙන දේවල් ගත්තොත් මුලට දාන්න පුළුවන් chairs and desks. chairs කියන එක plural and desks එකත් plural. ඊට පස්සේ දෙකම plural ඉඳලා අපි is වෙනුවට ආදාලා in the classroom කියලා දාපුවා හරි. කල්පනා කරලා බලන්න classroom එකේ මොනවද තියෙන්නේ? තියෙන දේ මුලට දැම්ම මේ what කියන පදේ වෙනුවට. ඊට පස්සේ තියෙන එක දෙයක් නම් is in the classroom. ගොඩක් තියෙනවා නම් are in the classroom. what කියන එකේ තේරුම අපි කලින් කතා කරා. මොනවද තියෙන්නේ? near your desk. ඔයාගේ desk එක ළඟ තියෙන දේ එතකොට ඔයා මුලට දාලා කියන්න පුළුවන්. my computer is near my desk.
අපි කිව්වා your කියන එක my කියලා වෙනස් කරනවා කියලා. මොකද ඔයාගේ කියලා අහන හැම ප්‍රශ්නයකටම මගේ කියලා තමයි උත්තරය දෙන්නේ. What is near the teacher's table? What is කියන්නේ මොනවද තියෙන්නේ? Near the teacher's table. teacher ගේ table එක ළඟ. What is what grade 6 class? What grade 6 class is between grade 6A and 6C? Grade 6A and 6C. අතර මොන 6 වෙනි ශ්‍රේණියේ පන්තියද මොන ශ්‍රේණියද මොන 6 ශ්‍රේණියද 6 ශ්‍රේණිය A සහ C අතරමැද තියෙන්නේ කියලා. Who is sitting between you and වගේ දැන් හිතමු ගෙදර ඉන්නේ කියලා. Who is sitting between you and your father? ඔයයි තාත්තයි අතරමැද කවුද ඉඳන් ඉන්නේ? එහෙම නැත්නම් who is sitting between you and your friend? වගේ ඔයයි වගේ යාළුවයි අතරමැද කවුද ඉන්නේ කියලා තමයි අහන්නේ. එතකොට ඉන්න කෙනා දාලා වාට එතන වාක්‍ය උදාහරණ කියා ගන්න පුළුවන්. Okay. මෙතන activity 4 වල කරන්න තියෙන්නේ ඒ කියපු කාරණේම තමයි කලින් කතා කරපු මේ prepositions in on in inside near between කියන වචන දාලා පින්තූරේ දිහා බලලා මේ තියෙන දේවල් කොහෙද තියෙන්නේ කියන එක තමයි ඔයාලට ලියන්න තියෙන්නේ. දැන් මේක ගත්තාම පළවෙනි එක දීලා තියෙනවා. The television is between the dog and the cat. Dog and the cat. ඒතර දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් අතරමැද තමයි මේ බල්ලයි පූසයි අතරමැද තමයි ටීවී එක තියෙන්නේ. එහෙනම් there is a television. Sorry, the television is රූපවාහිනිය තියෙනවා between the dog and the cat. මේ බල්ලයි පූසයි අතරමැද. එහෙනම් B එකේ බල්ලා ඉන්නේ කොහෙද? අපි දන්නවනේ ඉන්නවා කියලා කියද්දි ලේසියෙන්ම කියන්න පුළුවන් the dog is. ඉන්න තැන කොහෙද? පුටුව උඩ. උඩ කියලා කියද්දි අපි on ගන්නවා. මොකේ උඩද? on. On the chair. ඊට පස්සේ C එකේ පූසා කොහෙද ඉන්නේ? බල්ලා කොහෙද ඉන්නේ? D එකේ පූසා කොහෙද ඉන්නේ? E එකේ පූසු දෙන්නෙක් අතරමැද පොත් කබඩ් එකක් තියෙනවා, බුක් ෂෙල්ෆ් එකක් තියෙනවා. ඊට පස්සේ බල්ලා ඉන්නේ කොහෙද? නැත්තම් ඔව් බල්ලා ඉන්නේ කොහෙද කියලා කියන්න පුළුවන්. ඇඳ උඩද, කොට්ටේ උඩද? මෙතන පූසා ඉන්නේ කොහෙද? එහෙනම් අපි බලමු මේ ටික කොහොමද ලියන්නේ කියන එක. මේ ටික ලිව්වේ කොහොමද කියන එක මම ඔයාලට ලියලම පෙන්නන්නම් මේ විදිහට. ටිකක් බලා ගන්න පුළුවන්. activity 4 එකේ කොහොමද ඒ ක්‍රියාකාරකම කරන්නේ කියන එක. එතකොට පළවෙනි එක තියෙනවා the television is between the cat and the dog කියලා. B තියෙනවා the dog කියන්නේ බල්ලා ඉන්නවා කොහෙද? on the chair. ඊළඟ එක the cat is on the cupboard. The dog is near the cupboard. Okay. D තියෙනවා the cat is in the almirah. Okay. E the bookshelf is between the two cats. එතන දෙන්නෙක් ඉන්න හින්දා I cat and cat කියන්න අවශ්‍ය නැහැ. අපි කෙලින්ම between the two cats කියලා දාපුවාම ප්‍රමාණවත්. වෙනම જાතිය දෙකක් තිබ්බොත් තමයි between the cat and the dog කියලා දැම්මම දාන්න අවශ්‍ය වෙන්නේ. මෙතන පූසම දෙන්නෙක් හින්දා අය between the two cats කියපුවාම හරි. The dog is on the pillow කියන්න පුළුවන්. ඒක අඳ උඩ ඉන්නවා කියලා හිතනවා නම් on the bed කියලා කියන්නත් පුළුවන්. ඊළඟ එක the cat is on the stool. එතකොට පූසා ඉන්නේ කොහෙද කියන කාරණය. අපි බලමු මුලින් අපි කතා කරා prepositions කියන කාරණේ. prepositions කියලා කියනවා නිපාත පදවලට. ඒ නිපාත පද වලින් කීපයක් අපිට මෙතනදී හම්බුණා. in කියන පදේ ඊට පස්සේ inside කියන එක
on, under, near, between, in front of ඔය වගේ වචන ගොඩක් තියෙනවා. මෙතන කීපයක් විතරක් අපි දාලා තියෙනවා. හොඳට මතක තියාගන්න මේ පදවලට පොදුවේ කියන නමක් තමයි prepositions කියලා කියන්නේ. ඒතර මේ නෝට් එක වලට ලියා ගන්න පුළුවන් හිමින් සැරේ prepositions කියන්නේ මේ වගේ පදවලට. තව මේ වගේ පද ගොඩක් තියෙනවා. මේ පදවල පද යෙදෙන තැනක් තියෙනවානේ. ඒක ලේසියෙන් මතක තියාගන්න පුළුවන් පුතේ දුවේ. මේ කියපු prepositions අපි දාන්නේ නාම පද වලට කලින්. ඒ කියන්නේ මොකක් හරි ගමන්නේ ස්කූල් කියන එක නාම පදයක්නේ. හිතන්න ඔය ටීචර් කියන්නේත් නාම පදයක් නවුන් එකක්නේ. එහෙනම් අපිට මේ පදයක් දානකොට දාන්නේ ඒ වගේ නාම පදයක් මුලට. දැන් අපිට in the teacher කියන්න බෑ. නමුත් teacher කියන කෙනාට ගැලපෙන විදිහට in front of the, near the ඒ වගේ වචනයක් ගන්න පුළුවන්. මේ නාම පදයක් මුලට මෙහෙම එකක් දාපුවහම preposition දාපුවහම මොකද වෙන්නේ කියලා මතක ඇතිනේ කලින් වීඩියෝ එකකදී අපි කතා කරා. නාම පදයක් මුලට preposition එකක් දාපුවහම වෙන්නේ ස්ථානයක් හරි ගස්ස ගන්න පුළුවන්. මොකද්ද ස්ථානේ කියන්නේ? අපි මොනවා හරි කරන තැනක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න කොහෙද? ඉගෙන ගන්න තැන. ජීවත් වෙන්නේ කොහෙද? ජීවත් වෙන තැන. අම්මා උයන්නේ කොහෙද? උයන තැන. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ඉන්න තැනක් හරි යම් කිසි දෙයක් තියෙන තැන. දැන් පොත තියෙනවා නම් පොත තියෙන්නේ කොහෙද? හරිද? අම්මා ඉන්නවා නම් අම්මා ඉන්නේ කොහෙද? අන්න ඒ විදිහට. ඒ ඉන්න තැන හදාගන්න අපිට පුළුවන් preposition එකක් නාම පදයක් මුලට දාපුවාම එවැනි ස්ථානයක් සකස් කරගන්න පුළුවන්. උදාහරණ මෙහෙම බලමු example එක. මම දීලා තියෙන noun එක තමයි මොකද්ද? නාම පදයේ the class කියන එක. මම ඒ ආටිකල් එක දීලා තියෙනවා මෙතන the කියන එක. ඒතර ප්‍රධාන noun එක තමයි main noun එක තමයි class කියන එක. දැන් මේ class කියන එක නාම පදයක්නේ. අපි හිතන්නකෝ අපි ඉගෙන ගන්න පන්තියේ කියලා. එහෙම නැත්නම් මම ඉන්නේ පන්තියේ කියලා අපි ඉන්නේ පන්තියේ. එතකොට මේ class කියන එක ඒ ආකාරයට යම්කිසි ක්‍රියාවක් වෙන තැනක් බවට පත් කරනකොට වාක්‍යයක මේ වගේ පදයක් දාපුවම හරියි. near the class කියන්නේ පන්තිය අසල ළඟ. in the class පන්තිය තුල. example එකක් කිව්වා the teacher is in the class. the teacher කියන්නේ ගුරුවරයා, is කියන්නේ ඉන්නවා, in the class. ඒතර ඉන්න තැන ගුරුවරයා ඉන්න තැන තමයි පන්තිය. එහෙනම් in the class කියපුවාම ඒ ගුරුවරයා ඉන්න තැන ස්ථානය සකස් කරගෙන තියෙනවා. in front of the class පන්තිය ඉදිරිපිට. දැන් අපේ හුඟක් කට්ටිය පටල ගන්න දැන් ඉස්කෝලයක් කියපුවාම අපි දන්නවා තැනක් මිනිස්සු ඉන්නවනේ. ඒ හින්දා ඒක කෙලින්ම තැනක්. නාම පදයක් නෙමෙයි මතක් වෙන්නේ කට්ටියට තැනක් කියන එක. ටවුන් කියපුවාම ඒක තැනක් කියලා තමයි මතක් වෙන්නේ. ඒක noun එකක් නාම පදයක් වුණාට ඒක එහෙම මතක් වෙන්නේ නැහැ. ඒක තැනක් විදියට තමයි දැන්. නමුත් අපි කාගේ හරි නමක් කිව්වා කියන්නකෝ. මම මෙතන දීලා තියෙනවා රුවන් කියන එක. රුවන් කියපුවාම පුජ්‍යලයක නමක් නේ. පුජ්‍යලයක නමක් කොයි වෙලාවකවත් අපි ස්ථානයක් කියලා හිතන්නේ නැහැ නේද? ඒ වුණාට මේ preposition එකක් දාලා බලන්නකෝ මොකක්ද අපි දාව preposition එක? near කියන වචනේ දැන් near රුවන් කියපු ගමන් රුවන් කියන කෙනා ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. අයි මෙහෙම කිව්වොත් the teacher is ගුරුවරයා ඉන්නේ කවුරු ළඟද? near රුවන්. රුවන් ළඟ. පැහැදිලිද? the teacher is near රුවන්. in front of ඉදිරිපිට. එහෙනම් රුවන්ගේ ඉදිරිපිට නම් අපි කිව්වොත් මෙහෙම the teacher's table is in front of රුවන්. ටීචර් ගේ ටේබල් එකේ තියෙන රුවන්ගේ ඉස්සරහ. එහෙනම් ඕනම නාම පදයක් පුජ්‍යලයකගේ නාමයක් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ ඔයාලා දන්න කෙනෙක්ගේ නාම පදයක් වෙන්න පුළුවන්. වෙනමම අපි දන්න noun එකක් වෙන්න පුළුවන්. මේ වගේ පදයක් දාපුවාම ක්‍රියාවක් කරන ස්ථානයක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි බලමු දීලා තියෙන examples මොනවද කියලා. මම example කීපයක් මෙතන ලියලා තියෙනවා. we live කියන්නේ අපි ජීවත් වෙනවා. ඒතර කුරුණෑගල කියන එක නාම පදයක්. district කියන එකත් නාම පදයක්. මේ නාම පදේ ස්ථානයක් බවට පත් වෙන්නේ මේ in කියන පදේ දාපුවාම. එහෙනම් in කියන පදේ නැති වුණොත්
මේක ස්ථානයක් බවට පත් වෙන්නේ නැහැ. වාක්‍යය වැරදි. ඒ හින්දා තමයි we live in Kurunegala district කියලා අපි දාලා ඒක ස්ථානයක් බවට පත් කරලා තියෙනවා මේ in කියන පදේ යෙදීම තුලින්. ඊට පස්සේ my school කියන්නේ මගේ පාසල is කියන්නේ තියෙනවා in දාලා ඒ තියෙන ස්ථානයේ නම දාපුවාම ඒක ස්ථානයක් බවට පත් වෙනවා. my books මගේ පොත් ආ කියන්නේ තියෙනවා my books are තියෙන තැන තමයි on කියන පදයෙන් පස්සේ the table කියන නාම the table කියන noun එක noun phrase එක මුලට අපි on දාපු ගමන් මොකද උනේ? ඒකේ place එකක් වුණා. පොත් තියෙන තැන තමයි මේසේ උඩ කියන එක කියවෙන්නේ. එහෙනම් ඔය කියපු කාරණේ පැහැදිලි ඇති. පැහැදිලි නැත්නම් තව පාරක් මුලින් ඉඳලා මම කියපු කාරණේ ආපහු සැරයක් වීඩියෝ එක බලන්න ඔයාලට ඒක දර ලේසියෙන්ම පැහැදිලි කරගන්න පුළුවන්. ඕකේ. ඒ කාරණේ කතා කරලා ඉවරනාට පස්සේ මේ අපි activity 4 කතා කරා. activity 5 වල තියෙන එක ඔයාට තනියම කරන්න උත්සාහ කරලා බලන්න ඕනේ. මම ඒ කරන විදිය විතරක් මම කියන්නම් මෙතන example එකත් එක්ක. okay activity 5 describe the following picture. පාත තියෙන පින්තූරය විස්තර කරන්න කියලා කියන්නේ. ඒ විස්තර කරනකොට අපිට follow කරන්න අනුගමනය කරන්න වාක්‍ය රටාවල් දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ තියෙන දේ මුලට දාලා කියන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ lamp එක කියලා. lamp එක තියෙනවා ඊට පස්සේ the lamp is කියලානේ කියන්නේ lamp එක තියෙනවා කියලා කියන්නේ. ලාම්පුව තියෙන්නේ කොහෙද? තියෙන තැන තමයි ඊට පස්සේ අපි දාන්නේ. pen තියෙන්නේ කොහෙද? the pens are තියෙනවා තියෙන තැන තමයි අපි on the table කියලා පස්සේ. bin එක කොහෙද තියෙන්නේ? the bin is කොහෙද තියෙන්නේ කියලා in the on the near the කියන වචන වලින් දාලා පස්සේ table කියන එක දාපුවා. පැහැදිලිනේ? ඊට අමතරව තියෙනවා there is වලින් වාක්‍ය රටාව ලියන එක. අපි ඒ කාරණේ තියෙනවා ඉන්නවා කියන එකේදී අපි කතා කරා. අද පාඩමෙත් කීප සැරයක්ම කතා කරා. අපි there is කියන එකේ වචන දෙකේම තේරුම තියෙනවා ඉන්නවා කියන එක. there is වලින් පස්සේ තමයි අපි තියෙන දේ දාන්නේ. there is a lamp ඊට පස්සේ තියෙන දේ. okay කොටයක් තියෙනවා කොහෙද තියෙන්නේ? ඇඳ උඩ. එතකොට there is a pillow on the bed. පොතක් තියෙනවා ඇඳ උඩ. There is a book on the bed. ඔය කියපු රටාව අනුගමනය කරලා මේ කියපු පික්චර් එක දිහා බලලා දීලා තියෙන වචන යූස් කරලා ඔයාලට එතකොට මේ පික්චර් එක describe කරන්න පුළුවන්. එහෙනම් එහෙම උත්සාහ කරලා බලන්න පික්චර් එක describe කරන්න. මේකේ තිබ්බ අනිත් activities අපි කතා කරපු ඒවා ටික බලන්න. readings ටික practice කරන්න. එතනින් පස්සේ අපිට හම්බ වෙන activities ටික ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු. එතකන් ඔය වැඩ ටික කරගමු. අයිත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් stay safe. Thank you for watching.